අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද 2022 ජූනි මාසේ 28 වෙනි අඟහරුවාදා දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ සජීවීව සියලුම පුවත්පත්වල තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට සූදානම්යි. අපි අද දවසේ මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත අද දවසේ Tamanගේ ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්නේ තෙල් අර්බුදය හා සම්බන්ධ මාතෘකාවක්. පෞද්ගලික වාහනවලට අද සිට දින 13ක් තෙල් නැහැ. අත්‍යවශ්‍ය සේවාවලට පමණයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලබන ජූනි 10 වෙනිදා දක්වා කිසිදු පෞද්ගලික වාහනයක් වෙනුවෙන් ඉන්ධන නිකුත් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. එහි තවදුරටත් සඳහන් කරනවා ඊයේ පස්වරුවේ රැස්වූ ඇමති මණ්ඩල හමුවේ අනාවරණය වී ඇත්තේ ජනතාවගේ පෞද්ගලික වාහන වෙනුවෙන් නිකුත් කිරීම තවදුරටත් කනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පෙට්‍රෝල් හෝ ඩීසල් සංචිතන නොමැති බවයි. මේ කැබිනට් තීරණය පිළිබඳ ඊයේ පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ජනමාධ්‍යමකදී ජනමාධ්‍යමති බන්දුල ගුණවර්ධන දැනුම් දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. ඕක තමයි අලුත්ම තත්ත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. නමුත් මේ වෙනකොටත් පෝලිං වල මිනිසුන් රැඳිලා ඉන්නවා. ටෝකන් පිළිබඳව දැන් අමුතු කතාවක් ඇවිල්ලා තියෙන්නේ සමාජයට කරලියට. ටෝකන් ලබා දෙනවා. ඒ සඳහා පොලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. පොලිමේ ඉඳලා ටෝකන් එක ලබා ගන්නවා. ටෝකන් එක ලබාගෙන ගිහිල්ලා ආපහු තෙල් තිබුණොත් පොලිමට එන්න සිද්ධ වෙනවා. නැතත් පොලිම වල දැන් රැඳිලා ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ සහ අපි දකින්නේ. අපි යනවා තවත් සිරස්තලයකට. සමාජ ආරක්ෂණ බද්දෙන් අත්‍යවශ්‍ය ආහාර මිල යලි ඉහළට සීනි පිටි පරිප්පු බද්දෙන් නිදහස් කරන්න තොගවෙලෙන්දෝ තමා ඒ විදිහට ඉල්ලීමක් කරන්න කියලා අරුණ පුවත්පත දවසේදී වාර්තා කරනවා. අත්‍යවශ්‍ය ආහාර මිල යලි ඉහළට කියන ශීර්ෂ පාඨයත් එක්ක සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් තමයි මේ අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් ඉහළ යනවා කියලා සඳහන් කරන්නේ. කොහොම නමුත් හැම පැත්තෙන්ම ඉහළ යන මිල ගණනුත් එක්ක මිනිසුන් කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය තමයි අපි හමුවේ තියෙන්නේ. ඇමති නිවසට ගිනි තැබූ චෝදනාලත් මහාචාර්ය නැද්දලගමුවේ හිමිට අප කියලා තවත් සිරස්තලයක් තියෙනවා. මේ ඇමති ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තබා විනාශ කිරීම ඇතුළු චෝදනා 7ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය අලුත්තලපොළ ගණේකන්ද පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති නැදලගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ අපමත මුදාහරියයි කියන කාරණාව තමයි අද දවසේදී පුවත්පත්වල සඳහන් කරලා තියෙන්නේ. අද පුවත්පත් සියල්ලෙන් පහේ මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. බලශක්ති ඇමති තෙල් සංස්ථාව වහන්න හදනවා. විමල් වීරවංශ එහෙම කියනවා. චාමර පල්ලේ ගෙදර වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඉන්ධන නිෂ්පාදනය කරන ඕනෑම රටක ඇති සමාගම් වලට මෙරටට පැමිණ ඉන්ධන ආනයනය කර අලෙවි කිරීමේ අවස්ථාව ලබා දෙන බව විදුලි බලශක්ති ඇමති කංචන විජේසේකර සිදු කළ ප්‍රකාශය ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දැමීමේ අරමුණින් කළ එකක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා කියලා තමයි තොරතුර අද දවසේදී ඉදිරිපත් කරන්නේ ප්‍රධාන සිරස්තල අතරට අරුණ පුවත්පත තුල. පොහොර නැව දින දෙකක් ප්‍රමාදයි. නැව් ප්‍රමාද වෙනවා. නැව් වෙන දවස් කියන්න බෑ. ඕවා තමයි දැන් ප්‍රවෘත්ති බවට පත් වෙලා තිබෙන්නේ පුවත්පත්වල. පොහොර නැව දින දෙකක් ප්‍රමාදයි. ඕමානයේ සිට යූරියා පොහොර නැව මෙරට පැමිණීමට තව දින දෙකක පමණ කාලයක් ප්‍රමාද වනු නැති බවත් ඒ අනුව එම නැව ලබන 8 වෙනිදා මෙරට පැමිණීමට නියමිත බව කොළඹ කමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන ප්‍රකාශ කරනවා කියලා තමයි මේ තොරතුරේ සඳහන් වෙන්නේ. 5000 දීමනාවේදී කුරුණෑගලට කෝටි 42ක් වැඩිපුර ගෙවලා. ඇයි මේ කුරුණෑගලට වැඩිපුර ගෙවලා තියෙන්නේ? ජූඩ් සමන්ත පුත්තලම වාර්තා කරන්නේ කොවිඩ්-19 හේතුවෙන් ජන ජීවිතය පවත්වාගෙන යාමට අපහසු පවුල් සඳහා රුපියල් 5000ක මුදලක් ලබා දීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල රුපියල් 42 කෝටි 43 ලක්ෂ 46960ක් වැඩිපුර ගෙව ඇති බවට විගණන දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තිය තුල තවදුරටත් වාර්තා වෙන්නේ. ඒවත් ඉතින් දේශපාලන කතන්දරම තමයි. සති 3කට ඝාතන 18ක් අපි ඊයේ දවසෙත් මේ ඝාතනයන් පිළිබඳව විශේෂයෙන්ම කතා බහ කළා. මේ විදිහට වාර්තා වෙන විදිහට සති 3කට ඝාතන 18ක් සිද්ධ වෙනවා තිබිලා තමයි වාර්තා වෙන්නේ. ගත වූ සති 3ක කාලය තුළ පුද්ගලයන් 18 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලිස් වාර්තා මගින් අනාවරණය වේ. මේ 30 වෙනිදා සිට ඊයේ වනතෙක් කාලය තුළ මේ ඝාතන සිදු වෙලා තිබෙනවා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. පසුගිය මේ මාස 30 වෙනිදා කොළඹ බැස්ටියන් මාවත බස් නැතුම් පළාත පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරමින් ආරම්භ කළ ඝාතන රැල්ලේ අවසන් ඝාතනය වාර්තා වෙන්නේ පෙරේදා කියලා මෙහි තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. රටවල් 63ක නව කොවිඩ් වෛරසයක් තවත් අර්බුදකාරී තත්වයක්
කොයිඩ් වෛරසය පිළිබඳව ලංකාවටත් කොයිඩ් වෛරසයේ යලි බලපෑමක් තියෙන්න පුළුවන් කියලා දවසේ පුවත්පත්වල සඳහන් වෙලා තිබෙනකොට මේ පිළිබඳව සඳහන් කරනවා මේ විදිහට මේ වන විට රටවල් විශාල සංඛ්‍යාවක ප්‍රතිශක්තිය මගහැර යා හැකි නව කොයිඩ් වෛරසයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදී හා ශෛලජීව විද්‍යාංශ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටී කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මහා පරිමාණ ව්‍යාපෘති 60ක විස්තර මහජනයාගෙන් හංගලා කියලා තවත් සිරස්තලයක් එකතු කරනවා අරුණ පුවත්පත. ඔව් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ ව්‍යාපෘති පිළිබඳව විශේෂයෙන්ම හංගන්න ඕන තැන් ගොඩක් හංගලා තියෙනවා කියලා දැන් අපිට වාර්තා වෙනවා අහන්න දකින්න ලැබෙනවා. කෝප් කපිටුවේ කතා බහ කරන දේවල් එක්ක තවත් දේවල් එළියට එනවා. මේ වගේ තව කොයිතරම් දේවල් ඇද්ද මේ කියන විදිහට මහා පරිමාණ ව්‍යාපෘති 60ක විස්තර මහ ජනතාවගෙන් හංගලා තියෙනවා. මේ කාගේ මුදල්ද මේ වියදම් කරලා තියෙන්නේ? මහ ජනතාවගේ මුදල්. මහ ජනතාව වෙනුවෙන් ලැබෙන ආධාර විදිහට එහෙම නැත්නම් ණය විදිහට ගන්න දේවල් මේ දේවල් තමයි තොරතුරු හංගලා තිබෙන්නේ කියන කාරණාව තමයි සඳහන් වෙන දවසේදී මහා පරිමාණ ව්‍යාපෘති 60ක තොරතුරු මහ ජනතාවගෙන් සංගවලා. බස් 18000න් දිව්වේ 3000යි. ඉන්ධන නොමැති වීම නිසා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ 18000කින් බස් රථ 15000ක්ම ඊයේ දහවනේ නොවු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා කියන කාරණාව ඔහුගේ කාටුන් නේකුත් එක්ක අද දවසේදී ඉදිරිපත් කරනවා Tamanගේ මුල් පිටුව තුල අරුණ පුවත්පත. ආණ්ඩුවේ ගැසට්ටුවෙන් සත්තු හාමතේ කියලා තවත් සිරස්තලයක් එකතු කරලා තිබෙන්නේ අරුණ පුවත්පත. සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා නොගැනීම සඳහා රජය ඉදිරිපත් කර තිබෙන අතිවිශේෂ ගැසට් පත්‍රය නිසා සතුන්ට ආහාර සපයා දීමේදී බරපතල අර්බුදයක් මතුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කරනවා කියලා මෙහි සඳහන් කරනවා. ඒ අතරතුරදී බලශක්ති ලේකම් මෝටර රථයේ සිර කරගෙන ජනතාවගේ අත්අඩංගුවට පත්වීමක් සම්බන්ධයෙන් පැය කිහිපයක්ම ඒ විදිහට ඉන්න සිදුනා කියලා තමයි මේ තොරතුරු තුල වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ජනතාවට දැන් නිලධාරීන්, බලධාරීන්, දේශපාලඥයින් හැම මොහොතකදීම පෙනෙන්නේ හතුරන් විදිහට. ඒක තමයි වර්තමාන තත්වය. ඒ අයම කරපු වැරදිවල ප්‍රතිඵල හුඟක් මේ වෙනකොට සමස්ත රටක බරපතල ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනකොට මිනිසුන් මේ විදිහට නොසන්සුන්කාරී තත්වයන් වලට පත් වෙලා තිබෙනවා කියලා අපිට පේන්න තිබෙනවා. අපි එනවා දැන් දින මින පුවත්පතට අවධානය යොමු කරන්නට. දින මින පුවත්පතෙත් ප්‍රධාන සිරස්තල කිහිපයක් තිබෙනවා. ඒ අතරින් පළමුණු සිරස්තලය විදිහට ඉදිරිපත් කරලා තිබෙන්නේ ඡායාරූපයකුත් එක්ක ඉන්දියාවෙන් ඩීසල් නැවක් පෙට්‍රල් එන්නේ සිංගප්පූරුවෙන් මිලින්ද පූරි සාකච්ඡා සාර්ථකයි කියලා තමයි සඳහන් කරන්නේ. මහින්ද අලුත් ගෙදර දිනමිනට වාර්තා කරනවා රටේ උද්ගත වී තිබෙන ඉන්ධන අර්බුදයට පිළිමක් ලෙස ඉන්ධන නැව් 4ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉන්දියා රාජ්‍යයන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ khනිජ තෙල් ස්වභාවික ගෑස් සහ නිවාස හා නාගරික කටයුතු එමෙති හර්දීප් සිං පූරි මහත්වරුන් අතර එම සාකච්ඡා සිදු වන බව තමයි අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම පියනවා තවත් සිරස්තලයකට වසර 4කට පෙර ඒ තුනක්ගත් සරසවි වරම් අහිමි කළ සිසුවාට අධිකරණය දොරහරේ කියලා සඳහන් කරනවා. මේ වසර 4කට පෙර සිදුණු සිද්ධියක් එක්ක ඒ තුනක් ලබාගත් ශිෂ්‍යයෙක්ට සරසවි වරම් විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවස්ථාව අහිමි කරපු කාරණාව හා සම්බන්ධව ඒ අධිකරණ තීන්දුවත් එක්ක තීරණයත් එක්ක අධිකරණය විශ්වවිද්‍යාලයට යාමට ඉඩ කඩ ලබා දීලා තිබෙනවා කියන කාරණාව වාර්තා කරනවා දිනමින පුවත්පත. දකුණේ ඝාතන මෙහෙයුවේ ඡන්දෙල්ලු පාතාලයක කුලී ඝාතකයා පලා ගිය SF සබලෙක් මෙහෙව ඇත්තේ සැටලයිට් දුරකථනයකින් කියලා ගයන් කුමාර වීරසිංහ දවසේ දිනමින පුවත් වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක් මුල් පිටුවේ සිරස්තලයක් විදිහට එකතු වෙලා තිබෙනවා. අද සිට ජූලි 10 තෙක් ඉන්ධන අත්‍යවශ්‍ය සේවා වලට පමණයි පෞද්ගලික වාහන වලට තෙල් නැහැ. අපි අරුණ පුවත්පතත් එක්ක කතා කරා ටිකක් දීර්ඝව ඒ කාරණාව පිළිබඳව. දිනමින පුවත්පතත් තමන්ගේ ප්‍රධාන සිරස්තල අතර තවත් එක ප්‍රවෘත්තියක් විදිහට ඉදිරිපත් කරන්නේ මේ ඉන්ධන ජූනි 10 වෙනිදා තෙක් අත්‍යවශ්‍ය සේවාවන් වලට විතරක් ලබා දෙනවයි කියන කාරණාව. ඉන්ධනහල් පෞද්ගලිකකරණයට විරෝධය පා බලශක්ති ලේකම් ප්‍රාණ ඇපයට ගනී. කලින් පුවත්පතත් එක්ක අපි කතා බහ කළා වගේම මේ
කාරණාවත් අද දවසේ ඉදිරිපත් කරන දිනමින පුවත්පත ඉන්ධන හල් පෞද්ගලීකරණය කිරීම හා සම්බන්ධ කාරණාත් එක්ක බලශක්ති ලේකම්ව ප්‍රාණය පෙට ලබාගෙන වාහනය හිර කරගෙන පැය ගණනාවක් තබා ගැනීම හා සම්බන්ධ කාරණාව. ඒත් එක්කම ඡායාරූපයක් ඉදිරිපත් කරනවා, ඡායාරූප දෙකක් ඉදිරිපත් කරනවා දවසේ දිනමින පුවත්පත යම් සටහනකුත් එක්ක එහි සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමු වී සාකච්ඡා කළහ. ඇමරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කැත්‍රොප්ස් දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජනය කරන සහකාර ලේකම් කෙලි කීඩර්ලින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චානික් මහත්මින් ඇතුළු පිරිසක් මේ සඳහා එකතු වෙලා හිටියයි කියන කාරණාව තමයි මේ ප්‍රකාශ කරන්නේ මේ ඡායාරූප දෙකත් එක්ක දිනමින පුවත්පත. පෙට්‍රල් ලීටර් 10ක් දෙන බව කියා 10000කට විද්ද මවනැල්ලේ අංගුට්ටා රිමාඩ් ගයාන් කුමාර වීරසිංහ වාර්තා කරනවා. පෙට්‍රල් ලීටර් 10ක් දෙනවා කියලා රුපියල් 10000ක් වංචා කරපු කාරණාව එහෙම නැත්නම් මෙවැනි කාරණාවන් පිළිබඳව පසුගිය දවස් කිහිපෙදිත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම තෙල් ලබා දෙනවයි කියලා ඒ වෙනුවට වතුර පොරෝපු කෑන් ලබා දීලා ඒත් එක්කම මුදල් මේ විදිහට සොරාගෙන තිබෙන කාරණාවන් ওই වගේ කාරණා බොහොමයක් දැන් වර්තමානයේදී තෙල් පොලිමත් එක්ක තෙල් හිඟියත් එක්ක අපිට වාර්තා වෙන සිද්ධීන් බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම දිවා රාත්‍රී කාලයේදී පෝලිං වල රැඳලා ඉන්න මිනිසුන් නිසා සිදුවන අපහසුතාව ඒ පිරිසට සිදුවෙන අපහසුතාවයන් පිළිබඳව වෙන සොරකම් පිළිබඳව වෙනත් දූෂණ වංචාවන් පිළිබඳව නිරන්තරයෙන්ම වාර්තා වෙන්න පටන් ගෙන තිබෙනවා. පාරේ අර්බුද තමයි දැන් වැඩි වෙලා තියෙන්නේ. පැද යන්න ඉඩ දෙන්න පාපැදි සවාරියේ ජූලි දෙවනදා තවත් සිරස්තලයක් රන්මලී සෝමසිරි තොරතුරු වාර්තා කරනවා. පාපැදි භාවිතාව ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන එක්ව පැද යන්න ඉඩ දෙන්න නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත යන්න සඳහන් කරනවා. එහි පියවරක් වශයෙන් ලැබෙන ජූලි මාස 2 වෙනිදා පාපැදි සවාරියක් සංවිධානය කරලා තිබෙනවා කියලත් මේ තොරතුරේ වාර්තා වෙනවා. මේ වගේ දේවල් ඉතින් අද ඊයේ නෙමෙයි අතරම ආරම්භ කරන්න තිබුණේ. රටක් විදිහට අනාගතය ගැන දකිනවා නම් කරන්න හුඟක් දේවල් තිබුණා සහ තියෙනවා. නමුත් අවශ්‍ය තැන් වලින් ඒ දේවල් සිදු නොවි මේ ඵල විපාක අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙවැනි දේවල් මෙහෙමවත් ආරම්භ වෙනවා කියන එක යම් සහනදායි කාරණාවක් බවට පත් වෙවි. මොකද ඉදිරියට තිබෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක දැන් තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක ඉස්සරහට මේ වගේ විකල්ප දේවල් වලට ගමන් කරන්න සිද්ධ වෙවි. බර කරත්ත අස්ස කරත්තත් දැන් ප්‍රවාහනයට එකතු වෙනවායි කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. අද දවසේ පුවත්පත් වලත් ඒ පිළිබඳව වාර්තා වෙනවා. ඉදිරියට අපි ඒවා පිළිබඳව සාකච්ඡා කරමු. ඒ අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඡායාරූපිකුත් එක්ක සජපයේ බලයට පත් වී මාස 6ක් ඇතුළත දේශපාලන පලිගැලීම් වලට ලක් වූ අයට විසඳුම් දෙනවා කියලා කියනවා. මේවා ඉතින් මේ වෙලාවේ කියන්න ඕන කාරණාද කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ අතරතුර තවත් කරුණු කාරණා රැසක් අද පුවත්පත්වල වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක කොල්ලකෑ මහජන දේපොළ ජාතික ජනබලවේගයේ පාලකයන් යටතේ යලි රජයට ගන්නවා කියලා කියනවා. දැන් මේ දෙන්න අතරේ යම් සීතල යුද්ධයක් තියෙනවා කියන කාරණාව යලිත් අපිට පැහැදිලි වෙන අවස්ථාවක් මේ. දෙන්න දෙපැත්තෙන් එක එක කතා කියා ගන්නවා. ඔය විදිහට තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල අතරට තොරතුරු එකතු වෙලා තිබෙන්නේ. ඒ අතරතුර පාසල් වෑන් ගාස්තු 30%කින් වැඩි කරන්න වෙනවා. පාසල් සිසුන් ප්‍රවාහන සංගමේ සභාපති රුවන් ප්‍රසාද් තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. තෙල් මිල ඉහළ යාමත් එක්ක සියලු දේවල් වල මිල ගණන් ඉහළ යනවා. ප්‍රවාහන ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම තින් ඉහළ යාම සිද්ධ වෙනවා. පාසල් වෑන් වල ගාස්තුවත් 20%කින් 30කින් ඉහළ යනවා කියන කාරණාවත් එක්ක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තිබෙන බලපෑම කොයිතරම්ද කියන එක අපිට දැනෙනවා. මේ අතරතුර සමහර තැන්වලදී කියවෙන්නේ ළඟම පාසලට ළඟම ඉන්න ලිපි ලේඛන ඉදිරිපත් කරලා ඇඩ්‍රස් දාලා ලිපිනයන් ඉදිරිපත් කරලා ළඟම ඉන්නවා කියලා ඉදිරිපත් කරපු හුඟක් අය. නමුත් හැමදාමත් කරෙත් බොරුව වංචාව සාමාන්‍ය ජනතාව අතරත් ඒ දේවල් තිබුණානේ. ওই කාරණාත් එක්ක දැන් පාසල තියෙන්නේ ගොඩක් දුරින්. පැමිණීමේ දුෂ්කරතාවය හරි වැඩි. ඉතින් ඒකත් එක්ක ප්‍රවාහන ගාස්තු විලයමත් එක්ක දරුවන්ට පාසල් යනවා කියන එකත් දැන් ප්‍රශ්නකාරී තත්වයක් අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. ඕනෑම අවස්ථාවක BA5 නව කොවිඩ් ප්‍රභේදය
මෙරටට පැමිණිය හැකි ආචාර්ය චන්දිම ජීවන්දර අරුණ පුවත්පතත් එක්ක අපි වාර්තා කරා මේ වෛරසය පිළිබඳව කොවිඩ් අලුත්ම තත්ත්වය පිළිබඳව ලෝකයේ රටවල් කිහිපයකම මේ ව්‍යාප්ත වෙනවා කියලා දැනගන්න ලැබුණා. දැන් එය ලංකාවටත් ව්‍යාප්ත වීමට පුළුවන්. එහෙම නැත්නම් මෙරටටත් එන්න පුළුවන් කියන කාරණාව තමයි ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරන්නේ. සන්ධ්‍යා කරුණාරත්න දිනමිනට වාර්තා කරනවා. වැඩ බලන අධ්‍යාපන ඇමති බන්දුල කියලා තවත් තොරතුරක් වාර්තා වෙනවා. වැඩ බලන අධ්‍යාපන ඇමතිවරයා විදියට ඔහුව පත් කරයි කියන කාරණාව තමයි ඒ ප්‍රවෘත්තියෙන් කියන්නේ. පෑලියගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරක් අද දවසේදී වාර්තා කරනවා දිනමින පුවත්පත. පොලිස් අත්තනායකට වෙඩි තිබ්බේ ජාවරමුන්ට කුඩු සල්ලි නොදුන් නිසාද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි ඒ සිරස්තලය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔය විදිහට අද දවසේදී දිනමින පුවත්පත අපිට ප්‍රධාන මුල් පිටුව තුල ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි තවත් පුවත්පත් කිහිපයකට අවධානය යොමු කරන සූදානම් වෙනවා. ඊට කලින් ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඉතා ඉක්මනින් නැලිත් වතාවක් ඔබ සජීව මුණ ගැහෙන්නයි අපේ බලාපොරොත්තුව. අපි අලිත් වතාවක් සජීවව සමග මුණ ගැහෙනවා සිත පත්තරයේ සමගින් අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අද දවසේ අද පුවත්පත මොනවද කියලා තියෙන ප්‍රධාන සිරස්තල කියලා හොයා බලන්නට. අද පුවත්පතේ ප්‍රධානම සිරස්තලේ බවට පත් වෙන්නේ ජූලි 10 දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා වලට පමණයි කියන කාරණාව. ඔබ මේ දකින්නේ එය පෙරවුම් හල් වලින් පෞද්ගලික අංශයේ වාහන සතා ඉන්ධන නිකුත් කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා නොවන සියලු අංශ වලට රාජකාරී කිරීම නිවසේ සිට බස්නාහිර හා කොළඹ නගරාසන්න පාසල් ආරම්භයේ ජූලි 10 වෙනිදාට පසුව ග්‍රාමීය පාසල් පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරුන්ට ලබා දීලා තිබෙනවා කියන කාරණාවත් මේ තුල අන්තර්ගත වෙනවා. මේක කැබිනට් මණ්ඩලය මගින් තමයි තීන්දුව කරලා තිබෙන්නේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රාජ්‍ය තීරණය කළා තිබෙනවා කියන කාරණාව මේ විදිහට සඳහන් කරනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම් වලින් සිදු කරන බවද බන්දුල ගුණවර්ධන මහත්මයා ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් වෙන්නේ. රට තුල පැන නැගෙති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු බවත් මේ ලිපිය තුල තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. ඒ සමගම අද දවසේ සඳහන් වෙනවා බස් ගාස්තුව වැඩි වීම පිළිබඳව තීරණය ලබා දෙන්නේ අද කියන කාරණාව. තීරණය කෙසේ වෙතත් ඉතින් වැඩි වෙනවා කියලා තමයි අපිට අනිවාර්යයෙන්ම දැනගන්න ලැබෙන්නේ. දන්න සහ අපිට පසුගිය හැම අවස්ථාවකම සිදු වුණා වගේ මෙවරත් එසේ සිදු වේවි. ප්‍රමාණය කීයද කියලා අපිට දැනගන්න ලැබෙයි අද දවසේ තීරණයෙන් පස්සේ. ඉන්ධන සැපයුම් වලට පෙරගෙවිය යුතු මුදල් ගෙවීමට සැලැස්මක්. දැනට ඇති මුදල් භාවිතා කර ඉන්ධන ආනයනයට පියවර ගන්නවා කියලත් මෙහි සඳහන් වෙනවා. ඒ අනුව ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතුව ගෙවීමට මහ බැංකුව අධිපතිවරයා එකඟතාවය පළ කරලා තිබෙනවා කියලා මේ ලිපිය සඳහන් කරනවා. එතෙක් දැනට ඇති මුදල් භාවිතා කර ඉන්ධන ආනයනයට කඩනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා කියලත් මෙහි තවදුරටත් කියනවා. දීර්ඝ කාලයකට පෙර සිට මෙරට ඉන්ධන ආනයනය කර සැපයුම් කළ ප්‍රධාන සමාගම් වල නියෝජිතින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ දවසේදී කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරතුර බහලුම් ප්‍රවාහන ගාස්තුත් 10%කින් ඉහළ යනවා කියන කාරණාව දවසේදී වාර්තා වෙනවා. ඉන්ධන ඉහළ යාමත් එක්ක සියලුම දේවල් වල මිල ගණන් ඉහළ යනකොට බහලුම් වල මිලත් ඉහළ යනවා කියලා තමයි මේ විදිහට වාර්තා කරන්නේ. කාංචන නසීර් කටාර් යති කියලා තොරතුරක් වාර්තා කරනවා. ඒ තුල තවදුරටත් මෙන්න මේ විදිහට අපිට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. මෙරට පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව සාකච්ඡා කර සහයෝග ලබා ගැනීම අරමුණින් විදුලි බල හා බලශක්තිය මත කාංචන විජේසේකර මහතා කටාර් රාජ්‍යයට පිටත් ගොස් තිබෙනවා කියලා මෙහි සඳහන් කරනවා. මේ සංචාරයේදී කටාරේ රැකියාවෙන් යුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා. බලශක්තිය මන්ත්‍රයා සමග මෙම සංචාරයට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාද සහභාගී වුණා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ සමගම අද දවසේදී තවත් ඡායාරූපයකුත් එක්ක අද පුවත්පත ප්‍රධාන සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවා යාපනයෙන් මතු වෙයි. ඕක තමයි ඉතින් ඉස්සරහට යන්න තියෙන්නේ. අපි නිකන් වෙනදා විහිළුවට වගේ තමයි කියන්නේ යන තත්ත්වයක් එක්ක ඉස්සරහට කරත් එක තමයි යන්න වෙන්නේ කියන කාරණාව. නමුත් දැන් ඒවා විහිළු නෙමෙයි ඒවා සැබෑවල් බවට පත් වෙලා තිබෙනවා. ප්‍රවාහන සේවයට අශ්ව කරත්තත් එකතු වෙලා තිබෙනවා, ගව කරත්තත් දැන් එකතු වෙලා තිබෙනවා. ඒක යාපනයෙන් මතු උනේ රට පුරාම
ව්‍යාප්ත වෙන්න වෙයි අනාගතයේදී මේ යන විදිහට. පෙරමුහල් පෞද්ගලිකංශයට පැවරීමේ කතාවට සපුගස්කන්දේ උද්ඝෝෂණ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා රඳවා ගනී කියන කාරණාවත් දවසේදී වාර්තා කරනවා අද පුවත්පත. මේ විදිහට මේ ප්‍රවෘත්තිය අද දවසේදී සියලුම පුවත්පත්වල තොරතුරක් විදිහට එකතු කරලා තිබෙනවා. තෙල් පිරිපහදු අද වන විට සම්පූර්ණයෙන් නැවතිලා ඒ තවත් ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව සඳහන් කරන ලිපිය තුළ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. රටට භූමි තෙල් ලීටරයක්වත් නොමැති තත්ත්වයක් තිබෙනවා කියලා එහි සඳහන් වෙනවා. පොරතෙල් නොමැති වීම නිසා පසුගිය 24 වෙනිදා සිට ක්‍රමානුකූලව නැවතී යන පිරිපහදුව අද වන විට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඒ අනුව රටට භූමි තෙල් ලීටරයක්වත් නොමැති වන බවත් වරාය විදුලි සමගි වෘත්තීය සමිතිය සඳහනේ සඳහන් කරනවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. භූමි තෙල් අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා. හුඟක් වෙලාවට වතුකරේ ජනතාව සහ තවත් බොහෝ පිරිසකට තමන්ගේ නිවසට අවශ්‍ය කටයුතු කාරණා සිදු කර ගන්නට අවශ්‍යම දෙයක් බවට පත් වෙලා තිබෙනකොට මේ තත්ත්වයක් එක්ක ඔවුන් ඊටමත් දැඩි දුෂ්කරතාවයකට පත් වෙලා තිබෙන්නේ අනිකුත් හැම දේවල් වලින් වගේම. පිරිපහදුවෙන් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සහ දැවි තෙල් ඇතුළු නිෂ්පාදන 8ක් සිදු වූ බවත් මේ නිෂ්පාදන නැවතී යමත් සමගම මේ නිෂ්පාදන මෙරටට ගෙන්වීම සඳහා දෛනිකව ඩොලර් ලක්ෂ 11කට වැඩි මුදලක් අවශ්‍ය වන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරා කියලා තමයි තොරතුරු තුල කරුණු කාරණා අඩංගු වෙන්නේ. විදුලි බිලට විදුලි සැර වදී ආයිත් වතාවක් විදුලි සැර වදින කාරණාවක් මේ විදිහටයි අද කියන්නේ. ජනතා අදහස් ලබා ගැනීම අද සිට පැය 3ක විදුලිය කැපිල්ල දෙසැම්බර් දක්වා කියලා සඳහන් වෙනවා. විදුලි බිල වැඩි වීම ගැන මේ විදිහට ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. නිවෙස් මේ කාරණාවත් එක්කම නිවෙස්ගත දරු ප්‍රසූති නිර්දේශ කරන්නේ නැහැ කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ ප්‍රකාශ කරනවා කියලා කියනවා. මෙවැනි කරුණු කාරණාත් අද දවසේදී පුවත්පත තුළ අඩංගු වෙලා තිබෙනවා. ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් රටවල් 63කින් හමු වෙයි කියන ප්‍රවෘත්තිය අද පුවත්පතත් උපුටා දක්වනවා. ප්‍රතිශක්තිය මගහැරිය හැකි ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් රටවල් 63කින් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආකාශික මෙත්තා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛලජ විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කරන ප්‍රකාශය පිළිබඳව අද දවසේදී මේ විදිහට අද පුවත්පතත් වාර්තා කරලා තියෙනවා. IMF සමග සම්බන්ධතාවයේ ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහාය දෙනවා. ඇමරිකානු දූත පිරිස ජනපතිට කියයි කියලා ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා නොයි විදිහට. ඒ අතරතුරේදී රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අද දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. මේ අද පුවත්පත වාර්තා කරන ආකාරය කෑගල්ල හිටපු SSP ඇතුළු පොලිසිය සිව් දෙනාට ඇපදීමට නීතිපති විරුද්ධ වෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඔය අතරතුර අපනයන ඉපැයීම් වසරේ මුල් මාස 5ට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් මේ මාසයේ අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 980ක් ඉක්මවා යයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ අපනයන සඳහා වැඩි වශයෙන්ම භාවිතා වෙලා තිබෙන්නේ ඇඟලුම්, රෙදිපිලි සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන කියලා තමයි මේ තොරතුරු තුල තවදුරටත් කරුණු කාරණා එකතු කරලා තිබෙන්නේ. ඉන්ධන අර්බුදය විසඳීමට කාර්ය සාධන බලකායක් ඒ විදිහට තව තොරතුරක් වාර්තා වෙනවා. මොකක්ද මේ කාර්ය සාධක බලකායක් කියලා කියන්නේ? නවෝදයා පවණී තොරතුරු වාර්තා කරනවාද පුවත්පතට. ඉන්ධන අර්බුදය විසඳීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධන බලකායක් පත් කර ඇතැයි වාර්තා වෙනවා. එම කාර්ය සාධක බලකාය මත බැංකුව, මුදල් අමාත්‍යාංශ හා खनिज तेल नीतिगत संस्थाවේ අදාළ නිලධාරීන්ගෙන් සමන්විත වෙන බවත් වාර්තා වෙනවා කියලා තමයි එහි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. එම කාර්යසාධක බලකාය මගින් මෙරට ඉන්ධන ගෙන ඒමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලු තොරතුරු සඳහන් කරමින් නොකඩවා ඉන්ධන සැපයීම පිළිබඳව උද්ගතව ඇති ගැටලු සොයා බැලීමක්ද සිදු වෙමින් පවතින බව රාජ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සඳහන් කරලා තියෙනවා කියලා ඒ ප්‍රවෘත්තිය තුල කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙනවා. පෙරමුහල් පෞද්ගලිකංශයට පැවරීමේ කතාවට සපුකස්කන්දේ උද්ඝෝෂණ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාව රඳවා ගනී. අපි මේ ප්‍රවෘත්ති පිළිබඳව තොරතුරු කාරණා කතා බහ කරා නිකුත් පුවත්පත් එක්ක අද දවසේ අද පුවත්පතත් ඒ විදිහට ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දැන් යන්න සූදානම් වෙනවා දිව ඉන පුවත්පතට. දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්වල මොනවද කියලායි හොයා බලන්න සූදානම් වෙන්නේ. තෙල් මිල ඒ වගේම විදුලි ගාස්තු හා සම්බන්ධ කාරණා ගණනාවක් එක්ක අද දවසේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයන් කීපයකුත් එක්ක තමයි අද දවසේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කරලා තියෙන්නේ. අපි බලමු මොනවද මේ කියන්නේ කියලා.
තෙල් මිල වැඩි කළ හැටි වැරදි අසාධාරණයි මහරෑ විදුලි ගාස්තු නංවනු බෑ දේශපාලකීන්ට ඇඟිලි ගහන්න බෑ මහජන අදහස් වලට දින 21ක් දෙනවා මේ විදිහට කියන්නේ මහජන උපභෝක්තා කොමිසමේ සභාපති තෙල් මිල ඉහළ දමන අන්දම අසාධාරණ ලෙස එකරකින් විදුලි බිල ඉහළ නොදමන බව මහජන උපභෝක්තා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කරපු ප්‍රකාශය හා සම්බන්ධ කාරණා තමයි මේ විදිහට තමන්ගේ ප්‍රධානම සිරස්තලය බවට පත් කරගන්නේ දිව ඉන පුවත්පත. බලශක්ති ලේකම්ගේ වරයාව හිර කර ගැනීම සම්බන්ධව ඡායාරූපිකුත් එක්ක අද දවසේදී ඡායාරූප දෙකකුත් එක්ක අද දවසේදී චමින්ද සිල්වා ඉදිරිපත් කරන වාර්තාවක් දිව ඉන පුවත්පත කියන්නේ බලශක්ති ලේකම් හිර කරයි කියලා. අන්තිම ගමනටත් තෙල් පොල්ලක් ඒ විදිහට තමයි අද දවසේදී තවත් සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් නියමිත දිනේදී ඥාතීන්ට මල සිරුර බා දීමට නොහැකි නිසා තවදුරටත් මල් ශාලා පවත්වාගෙන යාමට අසිරු වී ඇතැයි මල් ශාලා හිමියෝ ප්‍රකාශ කරනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. බලන්න ජීවිතයක ආරම්භයේ සිට අවසානය දක්වා හැමතැනකටම මේ අර්බුදකාරී තත්ත්වය බලපාලා තියෙන ආකාරය. පුංචි පිරිසක් කරපු දැවැන්ත කර්තව්‍යයන් ගණනාවක ප්‍රතිඵල රටක් භුක්ති විඳින ආකාරය. බලාගාරවලටත් තෙල් නැහැ විදුලි කප්පාදුව වැඩි වෙන ලකුණු කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක මේ සිරස්තල ඉදිරිපත් වෙන්නේ. බලාගාරවලට තෙල් නොමැතිවීමත් එක්ක විදුලිය කප්පාදුව දැන් ඊයේ දවසේදී ප්‍රකාශ වුණා පැය 3ක් දක්වා ඉහළනවා කියන කාරණාව මේ කියන විදිහට ඒ තත්ත්වය තව දුරටත් වැඩි වෙන ලකුණු තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඒ අතරතුර බහාලුම් ප්‍රවාහන ගාස්තුත් නගී සංස්ථාවෙත් තෙල් නැහැ ඊයේ ගියේ බවුසර් 50කටත් අඩුවෙන් ටැංකිය රථ හිමියන්ගේ සම්මේලනයේ සම ලේකම්වරයා කරන ප්‍රකාශයක් චමින්ද සිල්වා සහ ශ්‍රීරාන් රණසිංහ වාර්තා කරනවා. තෙල් සංස්ථාවේ ඉන්ධන හිඟවීම නිසා ඊයේ දාවන වූයේ ඉන්ධන බවුසර් 50කටත් අඩු වෙන්නේ ඇයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිය රථ හිමියන්ගේ සම්මේලනයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා කරපු ප්‍රකාශකුත් එක්කයි මේ ලිපිය සකස් වෙලා තිබෙන්නේ. පාතාලය හා සම්බන්ධ කාරණා මේ දවස්වල ටිකක් වැඩිපුර අපිට කතා බහ කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ප්‍රවෘත්ති පත්‍රවලත් ඒ පිළිබඳව තොරතුරු එකතු කරලා තිබෙනවා. අද දවසේ දිවයින පුවත්පතත් වාර්තා කරනවා හිටපු කොස්තාපල් මරුට දේවහිදී දරුවාට බරපතල තුවාල සති 3ක් තුළ පාතාලයේ 10 වෙනි බිල්ල කැලණියෙන් කියලා තමයි කියන්නේ. කැලණිය දුම්බිර ප්‍රපාරයේදී පෙරේදා රාත්‍රියේ සන්නද්ධ පාතාල කලි සමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ඝාතනයට ලක් කළ අතර ඔහුගේ දෙවැහිදී දරුවා අවුරුදු 2ක දරුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. පොහොර නැව එන්නේ දින 2ක් ප්‍රමාද වෙලා කෘෂිකර්ම ලේකම් තමයි මේ විදිහට කියන්නේ. එහෙම කියනවා කියලා දිවිනු පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයක් ඉදිරිපත් කරනවා. පොහොර නැව එන්නේ දින 2ක් ප්‍රමාද වෙලා කියන කාරණාවට තව දුරටත් අපි තොරතුරු හොයලා බලුවොත් මොකද කෘෂිකාර්මික රටක් විදිහට ගොවියා හැම මොහොතකම දැන් බලාගෙන ඉන්නවා මේ පොහොර පිළිබඳව. මෙරට ගෙන ඒමට නියමිත තිබූ යූරියා පොහොර තොගය දින 2ක් ප්‍රමාද වී ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රකාශ කරනවා කියලා කියනවා. මෙට්‍රික් ටොන් 65000ක පොහොර ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 40000ක් ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 40000ක් පළමු තොගය ලෙස ලැබීමට නියමිත බවත් එම තොගය ජූලි 6 වෙනිදා ලැබීමට නියමිත තිබුණු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඒ වුණත් පොහොර තොග පැටවීමේ ප්‍රමාදයක් සිදු වුන නිසා ජූලි 8 වෙනිදා මෙරට පැමිණීමට නියමිත බව ඒ මහතා සඳහන් කරනවා කියලා තියන්නේ. පටවන්න ප්‍රමාද වෙලා හරි අපිට ලැබෙන්නේ හැම දෙයක්ම ප්‍රමාද වෙලා හරි මේ පොහොර ටික ලැබෙනවා නම් එය වටිනවා. මෙරට මූල්‍ය කළමනාකරණයට ඇමරිකාවෙන් තාක්ෂණික සහාය ලබා දෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මේ ඔබ දකින්නේ ඒ කාරණාව. තමිල්නාඩුවේ සිට කන්කසන්තුරේට නැව් සේවාවක් ආරම්භ කරනවා කියලා තොරතුරුකුත් අද දවසේදී වාර්තා කරනවා. මේ අරුණ බෝගහවත්ත තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ තමයි සුවිශේෂී ලිපියක්. ඒ ලිපියේ තොරතුරු ඔබ සොයා බලනවා නම් හරි වටේවි. අද දවසේ සිරස්තලාතට එකතු කරලා තිබෙනවා තමිල්නාඩුවේ සිට කන්කසන්තුරේට නැව් සේවාවක් කියන කාරණාව. තෙල් ණය ගෙවන්න මහ බැංකුව අධිපති එකඟ වෙයි. ශාම්නුවන් ගණේවත්ත තොරතුරු වාර්තා කරනවා. මේ පිළිබඳව අපි අනිකුත් පුවත්පත් එක්ක තොරතුරු කිහිපයක් කතා බහ කරා. තෙල් ණය ගෙවන්නට මහ බැංකුව අධිපතිවරයා එකඟ වෙනවා කියන කාරණාව. හෙට අලුයම එකම රේඛාවක ග්‍රහලෝක පහක් එකවර අහසේ. දැන් නම් ඉතින් සියලු තරු පේන වෙලාවක් රටේ මිනිස්සුන්ට. ඒ අතරතුර මේ කාරණාව ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. කමන්නේ ඉතින් මේ වගේ දේවල් වලටවත් අවධානය යොමු කරලා නේද හිතේ තියෙන බර ටිකක් හරි සහැල්ලු කරගන්න
තියෙනවා නම් ඒකත් වටිනවා. ඒක නිසා අපි කියන්නම් ඒ තොරතුරු මොකක්ද කියන එක. හෙට අලුයම එකම රේඛාවක ග්‍රහලෝක පහක් එකවර අහසේ දිස් වෙනවා කියලා තමයි කියන්නේ. PVS නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. නිරීක්ෂණය කළ හැකි සෞර ග්‍රහ මණ්ඩලයට අයත් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පහම හෙට එකම රේඛාවක එකවර අහසේ දිස් වේ කියලා තමයි කියන්නේ. හෙට පෙරවරු 5ට මෙම ග්‍රහලෝක පහම එකම රේඛාවක් ආකාරයෙන් පිහිටනවා කියලා සඳහන් වෙනවා. සඳෙල්ලිය බලපෑම අවමන ජූනි 29 වෙනිදා අලුයම 4 සිට හිරු උදාව දක්වා මෙම සංසිද්ධිය වඩාත්ම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වෙනවා කියලා කියනවා. නැවත මෙලෙස ග්‍රහලෝක පහක් රේඛීය පිහිටුමක් දැකිය හැක්කේ 2040 දී කියලත් ඒ තුල සඳහන් වෙනවා. ඒක නිසා ඉතින් උදේම නැගිටලා පොඩ්ඩක් බලන්න ඒ ඔය දැන් පේන තරු වලට අමතරව මේ පේනවා කියන ග්‍රහලෝක පහත්. හිඟ ඖෂධ පිළිබඳව දත්ත වහා ගන්න මහාචාර්ය තිස්ස විතරන තමයි එහෙම කියන්නේ. ඖෂධ හිඟේ පිළිබඳව විවිධ තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරා පසුගිය දවස් කිහිපය තුලත් ඖෂධ මාපියාවක් ගැන කතා වෙනවා හැම වෙලාවකම. ඒ අතරතුරේදී දත්ත වහාම ගන්න කියලා මහාචාර්ය තිස්ස විතරණයන් තමයි කියන්නේ හිඟ ඖෂධ පිළිබඳව. කටුනායක සම්පත් ගලවාගෙන යාපනයට දෙන්න යනවා. දේශහිතයිෂී ජාතික ව්‍යාපාරය ඒ විදිහට කියනවා. මේ මොකද්ද මේ කියන කාරණාව? කටුනායක ගුවන්තොටුපළේ භෞතික සම්පත් ගලවාගෙන ගොස් යාපනයේ ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සහ යාපනයේ ගුවන්තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට සිදුවන පාඩුව සම්බන්ධයෙන් දේශහිතයිෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ප්‍රකාශ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක්ද කියන කාරණාව තමයි සොයා බැලිය යුතු වන්නේ. මේ වන විට සිවිල් ගුවන්තොටුපළ බවට පරිවර්තනය කර ඇති පළාලි ගුවන්තොටුපළ ජූලි 30 වෙනිදා ඉඳලා ජාත්‍යන්තර ගුවන් ගමන සඳහා විවෘත කිරීමට කටයුතු සිදු කරන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් ලැබෙන තොරතුරු අනුව යාපනයේ ගුවන්තොටුපළේ මගින් මෙහෙයුම් සිදු කිරීමේදී මගින් පරීක්ෂා කිරීමට අවශ්‍ය එක්ස් කිරණ යන්ත්‍ර පවා ප්‍රමාණවත් පරිදි සවිකර නොමැති අතර ඒ වෙනුවට කටුනායක ගුවන්තොටුපළේ තිබෙන එක්ස් කිරණ යන්ත්‍රයක් ගලවාගෙන ගොස් යාපනයේ ගුවන්තොටුපළේ සවි කිරීමේ සූදානම් පවතින බවත් තමන්ට වාර්තා වන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපතිවරයාට වාර්තා කළ තිබෙනවා කියලා තවදුරටත් දීර්ඝව මේ ලිපිය සඳහන් වෙනවා. ඕක තමයි වර්තමාන තත්ත්වය. දිවයින පුවත්පතත් සමගයි අපි මේ මොහොතේදී ඔබට තොරතුරු ඉදිරිපත් කරමින් ඉන්නේ. ගොඩබෑමට පෙර බයුක්‍රේට් සහතිකයක් ඕනෑ. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා තමයි මේ විදිහට කියන්නේ. පොහොර ගොඩ බාන්නට පෙර යම් සහතිකයක් ලබා ගැනීම අවශ්‍යයි කියන කාරණාව පොහොර නැව කොහොමදත් එන්නේ දින දෙකකුත් ප්‍රමාද වෙලා කියලාත් කෘෂිකර්ම ලේකම් කලින් වතාවේදී ප්‍රකාශ කරලා තිබුණා. ඒ අතරතුර තමයි මේ කාරණාවත් මේ විදිහට ඉදිරිපත් කරන්නේ. මේ ලංකාවට ලබා ගැනීමේදී මේ පිළිබඳව දත්ත වාර්තාවක් එහෙම නැත්නම් සහතික කිරීමක් අවශ්‍යයි කියන කාරණාව. ওই විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ සහ අද පුවත්පතේ තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. අනිකුත් පුවත්පත් වලටත් අපි ගමන් කරන්න සූදානම් වෙනවා. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් පසුව ඔබ යලිත් මුණ ගැහෙන්නේ අනිකුත් පුවත්පත් වල තිබෙන ප්‍රධාන සිරස්තල ඔබට ඉදිරිපත් කරන්න සූදානම්යි. යලිත් තවක අපි ඔබ මුණ ගැහෙනවා සිත පත්තරයේ සමගින් අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් අද දවසේදී ඉදිරිපත් කරනවා. පළවෙනි සිරස්තලයේ ප්‍රසන්නගේ නිවසට ගිනි තැබීම මහාචාර්ය හිමිනම අත්අඩංගුවට. ලක්ෂයක සරිය ඇප මත මුදාහරි කියන තොරතුරු තමයි මේ වාර්තා වෙන්නේ. හිමිනම අධිකරණයෙන් ඉදිරි පිටතට පැමිණෙන අවස්ථාවේ ගත ඡායාරූපයක් තමයි ඔබ ඒ දැක්කේ. ඒ කාරණාව පිළිබඳව අපි යම් තොරතුරු ඔබට ඉදිරිපත් කළා පසුගිය අවස්ථාවේදී පුවත්පත් කීපයකට එක්ක දවසේදී. ඊළඟ සිරස්තලයට අපි යන්න සූදානම් වෙනවා. ප්‍රධානම සිරස්තලයේ ඉදිරිපත් කරගන්නේ මව්බිම පුවත්පත. මාතර යකදුරාගේ බෙල්ල කපා නිල්වලා ගඟට දාලා. අතුරුදහන් හිස සොයා මෙහෙයුමක් යකදුරාගේ බිරිය හා දුවටත් කඩුවෙන් කොටලා කියලා තමයි කීර්ති මෙන්ඩිස්, අතුරුලිය, එස් විජිත, මාතර උදය කුමාර රණවීර කියන අය තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ මේ පිළිබඳව තවත්
කාරණා කීපයක් ඉදිරිපත් කරනවා නම් තම පවුලට කොඩිවෙන්නයක් කරා යයි සැක කරන පුද්ගලයෙක් කොඩිවෙන්නයක් කළ බව කියන කට්ටනියගේ නිවසට ගොස් කඩුවකින් ඔහුගේ ගෙල සිඳ හිසගෙන ඉල්ල නිලවලාගකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. අවුරුදු 72ක් වෙන මේ මියගිය පුද්ගලයා පිළිබඳව සැකකරු විදිහට නම් වෙලා තිබෙන්නේ අවුරුදු 29ක තරුණයෙක් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මියගිය පුද්ගලයාත් ටිකක් විවිධ කාරණා සම්බන්ධයෙන් පොලිස් පොතේ එහෙම ලියවුණු කෙනෙක් විදිහට එහෙම නැත්නම් කලහකාරී පුද්ගලෙක් විදිහට සඳහන් වෙනවා කියලා මේ ලිපිය තුල තවදුරටත් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ අතරතුරදී අපි යනවා තවත් සිරස්තල කිහිපයකට. මිනි මරා යන නාදුරුන්න පාතාල තුවක්කුව 10 වෙනි බිල්ලත් ගණේ කියන කාරණාවක් දවසේදී ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. අනිකුත් පුවත්පත්වලත් අපි කිව්වා වගේ මේ වෙනකොට පාතාලයේ මිනිමෙරුම් ගණනාවක් මේ පසුගිය සතිය දෙක තුලදී සිදු වෙනවා. මේ පිළිබඳව තමයි අද දවසේදී මව්බිම පුවත්පත තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊයේ අනුර කිව් දේ අද සජිත් කියයි. මේකත් හරි විකට සංසිද්ධියක් වගේ තමයි අපිට පේන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී මත යනු ඉදිරි වසර 5ක කාලය තුල අනිවාර්යෙන් පෙර තිබූ තත්වයටම රට ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසිය කියලා කියනවා. අනුරත් කිව්වා මේ වගේ කාරණාවක් Tamanට විධායක බලතල සහ ඒත් එක්කම කැබිනට් බලතල ටික ලබා දෙනවා නම් අපි බොහොම කෙටි කාලයකින් රට ගොඩ ගන්නවා කියපු කාරණාව. ඉතින් මේ දෙන්න තරංගෙට වගේ විවිධ අදහස් ඉදිරිපත් කරනවා. මිනිස්සුන්ට නම් ඉතින් මේවා විහිළු බවට පත් වෙලා තියෙන්නේ. ඉන්ධන සමාගම් වලට සල්ලි ගෙවන්න සැලැස්මක් කියලා කියනවා. ඉන්ධන සැපයීම වෙනුවෙන් අදාළ සමාගම් වලට මුදල් ගෙවීමේ සැලැස්මක් ඇතිව කටයුතු කරනවා කියලා කලිනුත් අපි කතා බහ කළා වගේ මහ බැංකුව අධිපතිවරයා කරු ප්‍රකාශ හා සම්බන්ධ කාරණාත් එක්ක මේ තොරතුරු වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. කංචන සෙල් සොයා කටාර්යයි අමාත්‍යවරයා විශ්වබාර අමාත්‍යවරයා කනිජ තෙල් ලබා ගැනීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගමන් කරපු කාරණාව පිළිබඳව අද දවසේ මව්බිමත් කියනවා. ලංකාවේ බොරතෙල් කනින්න රෝඩ් මැප් එකක් හදන්න කෝපා කමිටුව අමාත්‍යාංශයට කියයි කියලා තමයි කියන්නේ. මෙරට ගෑස් සහ බොරතෙල් කැණීම් කිරීම සඳහා කඩ්ඩමින් මාර්ග සිතමක් රෝඩ් මැප් එකක් සකස් කරන ලෙස කෝපා කමිටුව විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙරට භූමියේ අවශ්‍ය කැණීම් කර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා මේ කටයුත්තට යොමු වෙන්න කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ලංකාවේ බොරතෙල් කනින්න රෝඩ් මැප් එකක් හදන්න යනවා. ලයිට් බිල වැඩි කරන්නද එපාද? අපෙන් අහන්නේ. මහජන අදහස් ගන්න දින 21ක් තියෙනවා කියලා සඳහන් කරන පුවත්පතේ ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව විදුලි ගාස් සංශෝධනය කඩනමින් නොකරන බව මහජන උපයෝගීතා කොමිෂමෙන් කියනවා කියලා කියනකොට මේ කියන කාරණාව හරි අපූර්ව කතාවක් ඉදින් නේද? සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා මේ සම්බන්ධයෙන් තීරණයක් සති 5කින් පමණ ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු සඳහන් කරනවා. එසේම විදුලි සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ඉදිරිපත් කිරීම සඳහා 28 දින සිට 21 දින 21 කාලයක් මහජනතාවට හිමි වුණ අතර ඒ සඳහා යෝජනා විද්‍යුත් තැපැලෙන් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කර හැකි බවත් ඔහු ප්‍රකාශ කරනවා කියලා තමයි තවදුරටත් සඳහන් වෙන්නේ. ඔව් ඉතින් කවුරු කෙනෙක් ඉන්නවා නම් විදුලි බිල වැඩි කරන්න කමක් නැහැ කියලා එහෙම කියන කට්ටිය ඉන්නවා නම් අපිට කියන්න පොඩ්ඩක්. මොකද අපිට ඒක ප්‍රවෘත්තියක් බවට පත් වෙයි. මේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක විදුලි බිලත් වැඩි කරන්න කියලා බොහොම කැමැත්තෙන් කියන අය ඉන්නවා නම් ඒ පිළිබඳව සලකලා බලලා වැඩි කරනවා කියලා තව වගේ කතාවක් තමයි මේ කියන්නේ ඉතින් නේද? කොහොම කතාවත් අපිට පත්තරවලදී අහන්න ලැබෙනවා. රටේ තියෙන තත්ත්වයත් එක්ක සේවක දීමනා ගැන ලංවීම කතා කරයි. ලංකාව විදුලි බල මණ්ඩලයේ සේවක කොටස් වලට නීති අනුකූලව අනුමැතිය ලද දීමනා 30ක් කියවන බව එම මණ්ඩලය කියයි කියලා සේවක දීමනා ගැන ලංකාව විදුලි බල මණ්ඩලය කරන කතා බහ පිළිබඳව තමයි ඔය කියන්නේ. දැන් මේ පිළිබඳව ටිකක් වැඩිදුර පහුගිය දවස්වලත් කතා බහ වුණානේ. ආපු උද්ඝෝෂණයන් ඒ වගේම ප්‍රශ්නකාරී තත්ත්වයන් සියල්ලත් එක්ක විශේෂයෙන්ම මේ සේවක දීමනා ගැන කතා බහ කරනකොට මේ පුවත්පතේ ඇතුළු පිටුවේ තවදුරටත් සඳහන් වෙනවා මේ දීමනා අතරින් 21ක් කියවන්නේ කැබිනට් අනුමැතිය සහිතව බවත් අනෙක් දීමනා වර්ග 8ක් සඳහා මණ්ඩලීය නොවන මණ්ඩලීය සභාවේ අනුමැතියද ලැබී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත කියලා කියනවා. පසුගිය දවස්වල කතා බහට ලක්වුණු විදුලි බල සේවකයන්ගේ උපයන විට ගෙවීම pay tax කියන එක මෙසේ ගෙවන සේවක ප්‍රතිලාභ වලින් එකක් බවත් විදුලි බල මණ්ඩලයේ සමූහික කිවිසුමෙන් ඒ සඳහා ගිවිසුම් ගත වී ඇති බවත් ඒකී නිවේදනයේ සඳහන් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අර සමහර තැන්වලදී සමාජ මාධ්‍ය ජාලයන් වල එහෙම ටිකක් වැඩිපුර කතා බහ කරන්නේ මේ විදුලි මීටරය කියවීමට ගාණක් ගෙවනවා
නිවැරදිව කියවීම කියලා තව ගණක් වෙනවා. ඒ කතාව හක්කෙම ගියානේ. ටිකක් බරපතල විදිහට නේද ඔය සියලු දේවලුත් එක්ක අද දවසේදී ලිපියක් තිබෙනවා මව්බිම පුවත්පතේ. ඔබට තවදුරටත් තොරතුරු එකතු කර ගන්නට කියව ගන්නට පුළුවන්. අර්බුදයේ බරපතලකම ගැන දේශපාලකීන්ට නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්. මිගුන් මේනක ගමගේ තොරතුරු වාර්තා කරනවා. මේ කියන කාරණාව පිළිබඳව තොරතුරු ටිකක් හොයා බලන එක වටීවි. අර්බුදයේ බරපතලකම ගැන රටේ වත්මන් තත්ත්වය බරපතලකම සහ එයින් ඉදිරි සමාජ ආර්ථිකයට ස්ථාවරත්වයට අත්විය හැකි භයානක ප්‍රතිඵල තේරුම් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයේ මෙන්ම දේශපාලන පක්ෂ හා වෙනත් ක්‍රියාකාරී කණ්ඩායම්වල වලින්ද ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීති සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා කියලා මේ සඳහන් වෙනවා. ඉන්ධන සැපයීම පිළිබඳව බලධාරීන්ගේ නිවේදන අනුපිළිවෙලින් දක්වමින් නිකුත් කර ඇතිම නිවේදනයෙන් ශ්‍රී ලංකා නීති සංගමයේ අර්බුද පිළිබඳ නිසි පරිදි සංවේදනය කොට මහජනතාවට ව්‍යාජ බලාපොරොත්තු දී ඇතැයි රජයට චෝදනාත් ඉදිරිපත් කළා තියෙනවා කියලා කියනවා. ඔව් ජනතාවට නම් අපිට කොයිතරම් වැරදි දේවල් ප්‍රකාශ කළා තියෙනවද? කොයිතරම් ව්‍යාජ බලාපොරොත්තු ලබා දීලා තියෙනවද? තෙල් හෙට එනවා කියනවා, අනිද්දා එනවා කියනවා, ගෑස් එන්නේ තව දවස් දෙකකින් කියනවා, ඊළඟ සතිය මෙහෙමයි කියනවා. කොහොම විවිධ කාරණා අපිට ඉදිරිපත් කරන දින මේ පිළිබඳව නීතිඥ සංගමයක් විදිහට මේ කරන කාර්යය පිළිබඳව අපේ ඇගීමට ලක්විය යුතුම කාරණාවක්. රට නිවැරදි තැනකට ගන්නට වෘත්තිකයන්ටත් දැවැන්ත කාර්යභාරයක් තියෙනවා. ඒ අතරින් නීතිඥ සංගම් කරන්නව මේ බොහෝ වැදගත් කාරණා පිළිබඳව අපි නිරන්තරයෙන්ම කතා බහ කරනවා. ඔය විදිහට තමයි දවසේදී ප්‍රධාන සිරස්තල වාර්තා කරන්නේ. විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් පැයක් සේවක අඩස්සිය කියන කාරණාවත් අද දවසේ චාමර අමරසූරිය වාර්තා කරනවා ප්‍රවෘත්තියක් විදිහට. අද දවසේ සියලුම පුවත්පත්වල වාර්තා කරලා තිබුණු තවත් එක සිරස්තලයක්. ජූලි 10 තෙක් ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. ඊයේ පිට වුණේ තෙල් බවුසර් 50යි කියලා මව්බිම පුවත්පතත් තෙල් අර්බුදය හා සම්බන්ධ කාරණාවලදී දැන් වර්තමාන තත්ත්වය කොහොමද කියන කාරණාව පිළිබඳව තොරතුරක් වාර්තා කරනවා. ඒ විදිහට ජූලි 10 තෙක් ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි කියලා තමයි කියන්නේ. මේ සියලු තොරතුරු කාරණාත් එක්ක අද දවසේදී අපි යන්න සූදානම් වෙනවා ලංකා දීප පුවත්පතට. ලංකා දීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර පෞද්ගලික වාහන වලට අද සිට තෙල් නැහැ. ලබන 10 දාතෙක් ක්‍රියාත්මකයි අත්‍යවශ්‍ය සේවා වලට දිගටම කියලා තොරතුරු වාර්තා කරනවා. අංජන කුමාර අගලකඩ තොරතුරු ගෙන එන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අද සිට ලබන මාස 10 වෙනිදා දක්වා ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක විදුලි අපනයන කර්මාන්ත ආදී ශේෂ සඳහා පමණක් අද සිට 10 වෙනිදා දක්වා ඉන්ධන නිකුත් කරන බව ප්‍රවාහන මහා මාර්ග හාජන මධ්‍යමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එයයි ලංකාදීප පුවත්පතේ අද දවසේ ප්‍රධානම සිරස්තලය. විදුලි බිලත් උස්සයි 82කින් ඕනෑ මණ්ඩලය කියනවා. ඒ විදිහට මණ්ඩලය ඉල්ලනවා 82ක්. ලේසි පහසු නෑ. 57කට වැඩියෙන් බෑ. කොමිසම දන්නවයි. විදුලි ගාස්තුව 82කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට මහජනතාවට සති 3ක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පැවසීයේ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉන්ධන දෙන්න ටෝකන් බෙදයි. කොළඹ නගරයේ ඉන්ධන පෙරමුම්හලක පොලිමේ සිටි පිරිසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමාජිකින් ටෝකන් පත් බෙදා දෙන අයුරු තමයි මේ දකින්නේ. මේ යම් කාරණා සමහර දේවල් ප්‍රායෝගික නැහැයි කියන තත්ත්වයන් අපිට නිරන්තරයෙන් දකින්න පුළුවන්. දැන් මේ ටෝකන් අරගෙන ගෙදරටලා ඉන්න තමයි වෙන්නේ. ඉතින් තෙල් නැහනේ. තෙල් නැතුවත් දිගටම පොලිමේ කියලා සිරස්තලයක් තියෙනවා. මේක තමයි තත්ත්වය. තෙල් නැහැ නමුත් පෝලිං වල මිනිස්සු ඉන්නවා. තමන්ගේ රස්සාව කරගන්න විදියකුත් නැහැ. ගෙදර ඉන්නත් නැහැ. පාරට වෙලා තෙල් එයි කියලා උඩ බලාගෙන ඉන්න එක තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අතරතුර ටෝකන් ගන්නත් අර මුලින් කිව්වා වගේ පොලිමේ ඉන්න ඕන. ඊට පස්සේ ටෝකන් එක අරගෙන තෙල් ගන්න අපව පොලිමේ ඉන්න ඕන. නමුත් ප්‍රශ්නේ තෙල් නැහැ. ඇමරිකා දූත පිරිස ජනපති හමු වී ඡායාරූපිකුත් එක්ක අද දවසේ ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් ප්‍රධාන සිරස්තලයක්. මෙරට පැමිණලා ඉන්න ඇමරිකන් රාජතාන්ත්‍රික ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පෙරවරු හමු අවස්ථාව කියලා තමයි මේ සඳහන් වෙන්නේ. මෙම පිරිසට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව නියෝජනය කරන රාජ්‍ය සහකාර ලේකම් කැලි
කිඩර්ලින් එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලා විභාග නියෝජ්‍ය ලේකම් රොබර්ට් ප්‍රපෝත් එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් කාර්යාලයේ දකුණු සහ අග්නිගද ආසියාවේ අධ්‍යක්ෂ මැතිව් කියන පිරිසත් එක්ක මේ ආපු පිරිස පිළිබඳව තොරතුරු සඳහන් කරනවා දවසේදී මේ සිරස්තලයත් එක්ක ඡායාරූපයත් එක්ක. නගරබද පාසල් ජූලි 10 තෙක් නිවාඩු දරුවන්ට පත්වලා තිබෙන තත්වය අර්බුදකාරී තත්ත්වයත් එක්ක ප්‍රවාහන ප්‍රශ්නත් එක්ක නගරාශ්‍රිතව පාසල් ජූලි 10 වෙනිදා දක්වාම නිවාඩු ලබා දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. අපි නිරන්තරයෙන්ම කතා බහ කරන කාරණාවක් විවිධ ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ඊට පස්සේ සෞඛ්‍ය ප්‍රශ්න මේ සියලු කාරණාත් එක්ක ඇන හිටින්නේ දරුවන්ගේ අධ්‍යාපනය. ඒ කියන්නේ මේ බරපතල ප්‍රශ්නය රටේ අනාගතයටයි බරපතල විදිහටම දැනෙන්නේ ඒ අපේ දරුවන්ට. දේශපාලන ඥාතියාගේ යාපනයේ ෂෙඩ් එකේ තෙල් බෙදීම කමකට නැහැ. නියෝජ්‍ය පොලිස්පතිගෙන් සංස්ථා සභාපතිට ලිපියක්. ඉන්දික රාමනායක තොරතුරු වාර්තා කරනවා. යාපනයේ නගරයේ පිටි පිරවුම්මලක ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ක්‍රමවත් සිදු වන බවට සහ අක්‍රමිකතා සිදු වන බවට සඳහන් කරමින් යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කණ්ඩිතල් නීතික සංස්ථාවේ සභාපතිවරයාට මේ ලිපියක් යොමු කර තිබෙන බව තමයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවායි කියලා වාර්තා වෙන්නේ. යාපනය ගැන කියනකොට යාපනයේ තෙල් බෙදා හැරීමේ කමකට නැහැ කියලා නියෝජ්‍ය පොලිස්පතිගෙන් සංස්ථා සභාපතිට ලිපියක් ලියනකොට අපි අනිත් පුවත්පත්වලත් එක්කත් කතා කරපු දෙයක් තමයි අශ්ව කරත්ත දැන් යාපනයට ඇවිල්ලා කියන කාරණාව. ලංකාදීපයත් එය වාර්තා කරනවා පුංචි ඡායාරූපිකුත් එක්ක. යාපනයේ අශ්ව ගව කරත්තයට යලි බසී. යාපනයේ අශ්ව ගව කරත්තයට යලි බසී. ගව කරත්ත සහ අශ්ව කරත්තත් එක්ක තමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ වෙනස් වෙන තාක්ෂණයක් භාවිතා කරමින්. හූනියමක පළහිලව්වකින් කපුවාගේ බෙල්ල කපා නිල්වලා ගඟට දාලා අපි ටිකක් විස්තරාත්මකව මව්බිම පුවත්පතත් එක්ක කතා කරා. ඒ පිළිබඳව දවසේ ලංකාදීප පුවත්පත කියනවා. අමුතු ඇසුර නඩුව විසඳෙයි. ඉන්දීය තරුණිය මහ කොමසාරිස් කාර්යාලයට අක්කරපත්තු කත දරුවා පරිවාසයට. ඒ තින් සමාජයේ සිදුවන තවත් විවිධ කාරණා පිළිබඳව දවසේ වාර්තා කළ තිබෙන ආකාරය. ධම්මිකට ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ 25 වෙනි පුටුව. ධම්මිකට නම් ඉතින් පුටුවක් හම්බෙලා තියෙනවා. ජනතාවට නම් කණ්ඩ ටිකක් තියේද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි අපි හැමෝම රැඳිලා ඉන්න බරපතලම තත්ත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. අතුල් පිටුකට මම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාදීප පුවත්පතේ IMF ගනුදෙනුව ඇමරිකාවේ සහාය නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අගමැතිට දන්වයි කියලා අද දවසේදී ලිපියක් වාර්තා වෙනවා ලංකාදීප පුවත්පතේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු සඳහා ඇමරිකාවේ තාක්ෂණික සහාය ලබා දෙන බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කෙලි කිඩර්ලින්ගේ ක්‍රීඩන්ලින්ක් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ ප්‍රකාශ කරේ කියන කාරණාව එක්ක තවත් ඒ හා සම්බන්ධ කාරණා බොහොමයක් ඒ ලිපිය තුළ ඇතුළත් වෙනවා. සෑම අතින්ම උදව් කරමු ජනාධිපති උපදෙස් දුන්නා. ඇමරිකා දූත පිරිස ජනාධිපතිට කියයි කියලත් තවත් කොටසක ඒ විදිහට සඳහන් වෙනවා. ඖෂධ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට ජාත්‍යන්තර බැංකු සහාය ලබා දෙනවා කියලත් එහි තොරතුරු අඩංගු වෙලා තිබෙනවා. අපි සූදානම් වෙනවා මේ සියලු කාරණාත් එක්ක යලිත් තවත් ඉතාමත් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ පුවත්පත්වල තිබෙන තවත් විශේෂ තොරතුරු ගණනාවකට ලිපි කිහිපයකට අවධානය යොමු කරමින් ඔබ මුණ ගැහෙන්න තමයි අපේ බලාපොරොත්තු රැඳිලා ඉන්න සියත පත්තරෙත් එක්ක. සියත මොනින් ෂෝ සියත පත්තරේ සමගින් යලිත් අපි ඔබ මුණ ගැහෙනවා. අපි යන සුදුරම් වෙනවා විදේශ ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්නට. මුලින්ම අවධානය ඉන පුවත්පතට කීර්ති වර්ණකුළු සූරිය සංස්කරණය කරන විදේශ පිටුවෙන් අපි තෝරාගන්නේ ඉන්දීය රජය ඩුබායි හරහා රුසියානු තෙල් නැව් වලට ලියාපදිංචි සහතික ලබා දෙයි. රුසියානු නැව් 80ක් තෙල් රැගෙන මුහුදේ සැරිසරයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. රුසියානු නෞකා සමූහයකට ඩුබායි රාජ්‍ය නෞකා සහතික ලබා දීලා තියෙනවා කියන කාරණාවත් ඒ නිසා ඉන්දියාවට එරට තෙල් මිලට ගැනීමට දෙගුණයකින් වැඩි කරලා තියෙනවා කියන කාරණාවත් එක්ක තොරතුරු බොහොමයක් මේ විදේශ ප්‍රවෘත්තිය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. ජනපති බයිඩන්
අවිපාලනය කිරීමේ නව පනතට අත්සන් කරයි. ඇමරිකාවේ අවිපාලනය කිරීමේ නව පනතට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කිරීම පිළිබඳව තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. මේ නව පනතට බයිපාර්ටිසන් පනත ලෙස හැඳින්වෙනවා කියලාත් කියනවා. ඇමරිකාව තුළ අවියායුධ භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 393ක්. නව පනත බලපාන්නේ තරුණ පරපුරටයි. අවිභාවිතය කරන තරුණ පරපුර වෙතින් තර්ජනයක් එල්ලවන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ලෝව පෙට්‍රල් ලීටරයකට වැඩිම මිල අය කරන්නේ ලන්ඩන් නුවරයි කියලා කියනවා. ලෝව පෙට්‍රල් සඳහා වැඩිම මිලක් අය කරන්නේ ලන්ඩන් නුවර බව හෙළිවෙලා තිබෙනවා. ලන්ඩනයේ පෙට්‍රල් ලීටරයක් ස්ටර්ලින් පවුම් 2.139ක් 139ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණාව මෙහෙම කියනකොට එහෙම නම් ඉතින් අපේ වැඩි වුණාම මොකද කියලා වගේ කෙනෙකුටත් හිතෙන්නත් පුළුවන්. නමුත් ඒක පුද්ගල ආදායමත් එක්ක එහෙම නැත්නම් කෙටි කාලයක් තුල මිදෙල වැතිවීමත් එක්ක ඒ පැත්තෙන් වාර්තාවක් තියෙන්නේ ලංකාව වෙන්න ඕන. බටහිර නායකයෝ පුටින් පෙරදීමට එකඟ වෙති කියලාත් තව සිරස්තලයක් තිබෙනවා. G7 සමුළුවේදී බටහිර නායකයෝ ඒකාබද්ධ වී රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් පෙරදීමේ එකකතාවයට පැමිණ ඇත කියන කාරණාවත් එක්ක ප්‍රංශ ජනාධිපති මාක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අගමැති බෝරිස් යුරෝපා සංගමයේ උර්සුලා ඇතුළු රාජ්‍ය නායකයෝ එම එකකතාවයට මුල් තැනක් දීලා තියෙනවා කියලාත් මේ තුල වාර්තා වෙලා තිබෙනවා. රුසියානු හමුදාව යුක්‍රේනයේ ගබඩා වලින් තිරිඟු සොරා ගනී. අල්ලාගත් යුක්‍රේන මෙල්ටිපොල් ධාන්‍යකාරය ඇති තිරිඟු රුසියානු හමුදාව ටොන් 1ක් ඩොලර් 80 බැගින් අලෙවි කරලා තිබෙනවත් හෙළිනවා කියලා තමයි ඒ තොරතුරු තුල වාර්තා වෙන්නේ. හිටපු ගරිල්ලා නායක කොලොම්බියාවේ ජනපති පුටුවට පත් වෙලා තිබෙනවා කියලා ඔන්න තොරතුරක් තියෙනවා. කොලොම්බියාවේ හිටපු ගරිල්ලා නායකයෙකු ගුස්ටාවෝ පෙට්‍රෝ එරට ජනාධිපති ධූරයේ ජය ලබා තිබෙනවා. 62 හැවිරිදි පසු ගුස්ටාවෝ ශස්ත්‍රක්‍රියා ගැන සිරගතව හිටපු කෙනෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ලොව හොඳම නගරය ඕස්ට්‍රේලියාවේ වියානා ජිනීවා 6 වෙනි ස්ථානයට. ලොව වාසී කිරීම හොඳම නගර තුන ලෙස වියානා, කෝපන්හේගන් සහ සූරිච් තේරි තියනවා කියලා තමයි මේ තොරතුරේ වාර්තා වෙන්නේ. ජිනීවා නගරයට හිමි වෙලා තිබෙන්නේ 6 වෙනි ස්ථානය කියලාත් සඳහන් වෙනවා. ඒ දිවයින පුවත්පතින් අපි තෝරාගත්ත විදේශ ප්‍රවෘත්ති. දැන් අපි යන සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ තිබෙන තොරතුරු අතර මව්බිම පුවත්පතේ තිබෙනවා අද දවසේදී ක්‍රීඩා ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරලා ඉමු. මුලින්ම චමරි අතපත්තුගේ පිත්තට ප්‍රබල ඉන්දියානුවන් හිස නමයි කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඉන්දියානු කාන්තා ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය ඒ පිළිබඳව තමයි මේ තොරතුර. අවසන් 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩලු 7ක විශිෂ්ට ජයක් කියලාත් එහි සඳහන් කරනවා. චමරි අතපත්තුගේ පිත්තට ප්‍රබල ඉන්දියානුවන් හිස නමයි. ශ්‍රී ලංකාවට පැමිණි හොඳම ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම මෙයයි. කවචා කියන කාරණාවක් එක්ක ගමිත දෙහිපිටිය තොරතුරු වාර්තා කරනවා. පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරඟ සංචාරයේ නිරත වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතුරින් දඟපන්දු යවන්නන්ට වඩාත්ම සූදානම් සහ හොඳින්ම මුහුණ දෙන කණ්ඩායම මන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම බව තම අදහස වී ඇතේ ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු උස්මාන් කවාචා පවසා තිබෙනවා කියන කාරණාවත් එක්ක තමයි ඒ තොරතුර වාර්තා වෙන්නේ තවදුරටත්. දැඩි ආර්ථික අර්බුදයේ මැද පාසල් ක්‍රිකට් තරගය ආරම්භයේ ඉදිරි දිනයකදී දින වකවානු වෙනස් වීමේ වැඩි ඉඩක් තිබෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකා බේස්බෝල් මුල් පුටුව නැවතත් අසංගට. ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වන අසංග සෙනවිරත්න මහතා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමේ නව සභාපතිවරයා ලෙස නිතරගෙන්ම නැවතත් තේරීපත් වුණා කියන කාරණාවයි මේ ඔබ දකින්නේ. කබඩි පුහුණුකරුවන්ට ඉහළට යෑමේ අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ කබඩි පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් පළමු අදියරේ පුහුණු පාඨමාලාවක් සඳහා ආයුධම්පත් කැඳවීමට ජාතික කබඩි සම්මේලන කටයුතු යොදා ඇති බව තමයි මේ ප්‍රවෘත්තිය තුළ සඳහන් කරලා තිබෙන කාරණාව බවට පත් වෙලා තිබෙන්නේ. අපි යන සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ විදේශ තොරතුරු මොනවද කියලා බලන්නට. බංග්ලාදේශ ශක්තියෙන් හැදූ පද්ම පාලම ෂේක් හසීනාතෙන් විවෘත වේ. දිස්ත්‍රික් 21ක් යා කරන පාලම කිලෝමීටර් 6.15ක් දිගකින් යුක්තයි කියලත් මෙහි සඳහන් වෙනවා. බංග්ලාදේශයේ ඩකා අගනුවර එරට නිර්තදික නොදියුණු ප්‍රදේශයේ කරා කරමින් පද්මගංගාව හරහා ඉදිකරනු දෙවන්ත පාලම වන පද්ම පාලම බංග්ලාදේශ අගමැති ෂේක් හසීනාතෙන් සෙනසුරාදා විවෘත වුණා කියන කාරණාවත් එක තමයි මේ ලිපිය සඳහන් කරන්නේ.
දූෂණ චෝදනා මතු කරමින් ලෝක බැංකුව හානිකුත් ණය සපයන ගෝලීය ආයතන පිටුපාය අධි දෙවන්ත හා සැඩපරුෂ පද්මගංගා වරහා දියුණු මෙම දෙවන්ත පාලමිති කිරීමට බංගලාදේශයේ අගමැතිනි ශීඛ් හෂිනා මහත්තු චිත්ත දහරෙන් කටයුතු කරා කියපු කාරණාවත් මෙහි සඳහන් වෙනවා. ඇයට ආපු බලපෑම් ඇයට ආපු ප්‍රතිප්‍රහාරයන් කොයිතරම්ද කියන එක ඔබ දන්නවා. ඉතින් එවැනි දේවල් හැමුවේ මේ දෙවන්ත කාර්යය රටක් වෙනුවෙන් ඇය සිදු කරලා තිබෙනවා. ඇමරිකාව යුක්‍රේනය සඳහා දුර විහිදුම් මිසයිලයක් මිලදීගෙන ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. ඇමරිකාව යුක්‍රේනය සඳහා පොළව මතු පිට සිට ගුණ දක්වා මධ්‍යම හා දුර විහිදුම් මිසයිල මිලදී ගැනීමට සූදානම් වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ CNN පුවත් සේවයේ වාර්තා කරනවා. ඒ පිළිබඳවයි මේ ලිපිය සකස් වෙන්නේ. ලෝක ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනට මහජන බැංකුවෙන් වෙළඳ ප්‍රදර්ශනයක් තිබෙනවා කියලාත් මේ ඒ අතරතුර සඳහන් කරලා තිබෙනවා. දේශීය ලිපියක් එයත් අපි ඔබට ඉදිරිපත් කළා. හොඳයි ওই විදිහට අපි මේ තොරතුරු සියල්ල ඉදිරිපත් කරලා අවසාන වශයෙන් මේ ක්‍රීඩා සහ විදේශ පුවත් අතර ක්‍රීඩා පිටුවකට යන්න සූදානම් වෙනවා. දින මින පුවත්පතේ ජාතික පැරා මල් ක්‍රීඩා ශූරතාවයේ අද සහ හෙට සුගතදාස පිටියේදී කියලා කාරණාවක් ඉදිරිපත් කරනවා. එහි සඳහන් වෙනවා දේශපාලඥයින්ට ආරාධනා නැහැ කියලා. ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික පැරා මල් ක්‍රීඩා ශූරතාවලිය අද සහ හෙට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. සමාරම්භ කුල්ලට හා සමාප්ති උල්ලට කිසිදු දේශපාලඥයෙකු සහභාගී නොකිරීමට ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුව ප්‍රතිපත්තිමය තීරණයකට අවිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වෙනුවට මේ තරඟවලිය සඳහා අනුග්‍රහය දක්වන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මේ කරනවා කියලා තමයි කියන්නේ. ගාලු තනදිල්ල දඟපන්දුවට පාරාදීසයක් සංචාරක ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 2016 වසරේ පැවති ටෙස්ට් තරඟාවලියේ වීරයව රංගන හේරත්ගේ කඩලු 28ට සාපේක්ෂව ටෙස්ට් තරඟාවලියේ කඩලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ දඟපන්දු යවන ක්‍රීඩක නෙදන් ලියෝන් මෙවර ටෙස්ට් තරඟාවලියේ පළමු දිනයේ සිට ගාලු තනතිල්ල දඟපන්දුවට උචිත ලෙස හැසිරුණු ඇතැයි බලාපොරොත්තු පළ කරයි කියන කාරණාවත් එක්ක ඒ තොරතුරු ඉදිරිපත් කරනවා. චමරි ශ්‍රී ලංකාව දිනවයි. අපි කලිනුත් තවත් පුවත්පත් එක්ක ඒ පිළිබඳව කතා බහ කරා. චමරිගේ දක්ෂතාවයත් එක්ක ලංකාවේ කාන්තා ක්‍රිකට් වල තිබෙන සාර්ථකත්වය පිළිබඳව ඒ විදිහට කතා කරනවා. හොඳයි අපි යන්න සූදානම් වෙනවා දැන් පුවත්පත්වල තිබෙන කාටුන් වලට අවධානය යොමු කරන්නට. දිනබින පුවත්පත අංජනගේ කාටුන් අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ අපිට අත්‍යවශ්‍යම වාතය ජලය ආහාර කියලා. දැන් තමයි තේරෙන්නේ ඔය එකක්වත් නෙවෙයි තෙල් කියලා. තෙල් අත්‍යවශ්‍යම දෙයක් කියලා අනිත්‍යවටත් වඩා දැන් තමයි හුඟක් වෙලාවට තේරෙන්නේ කියලා තමයි ඒ කාටුන් එකකින් කියන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතරයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. අපි කැමති කැබිනට් එකක් හදන්න දෙනවා නම් ආණ්ඩුව බාර ගන්නවා කියලා අනුර කුමාර කියනවා බං. නොකරන වෙදකමට කෝඳුරු හත් පට්ටයකුයි තවත් චුට්ටක් ඕන කිව්වලු සර් කියලා කියනවා. ඔය තමයි ඉතින් නේද මවන විහිළු. ඒත් එක්කම තව කාටුන් එකක් තියෙනවා. චන්ද්‍රිකාගෙනුත් නව සන්ධානයක් පුවතක් ඒ විදිහට වාර්තා වෙනකොට තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න එපෑයි කියලා ඔන්න නව සන්ධානය කියන රොටිය චන්ද්‍රිකා මහත්මිය පුච්චන ආකාරය තමයි එයින් අපිට පෙන්වන්නේ. තව ඡායාරූපයක් තිබෙනවා. අනුර දිසානායකගේ ප්‍රකාශකුත් එක්ක අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා කියලා අනුර දිසානායක කියනවා. පිටිපස්සෙන් ඉන්නවා සජිත් ප්‍රේමදාස තරු විසි වෙනවා නේද නිකන් අමුතු වෙලා බලන් ඉන්නවා බය විරාන්ත වෙලා උඩින් ඇවිල්ලා තමයි පාත් වෙන්නේ ඉස්සරහට අනුර කුමාර දිසානායක. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. කොච්චර තෙල් ගෙනවත් මදි ජයාරම්කාරයෝ තෙල් ඇද ඇද ගෙනින් හංග ගන්නවා කියලා කියනවා. ඔහොම ගිහින් අන්තිමට ආණ්ඩුවටත් ඔය යක්කුන්ගෙන් තෙල් ගන්න වේද දන්නේ නැහැ කියලා කියනවා. යන්න බෑ ඔය යන විදිහට නම් එහෙමත් නොවෙන්න ඉඩක් නැති වෙයි වගේ. මව් බිම පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ මව් බිම පුවත්පතේ MD විරත්නගේ මරිසිපාල කාටුන් එක. පාර්ලිමේන්තුව රැස් වෙලා ජනතාවට විහිළු සැපිය යුතු නැතිලු. ඉතින් පාර්ලිමේන්තුව රැස් නොවුනත් විහිළු සපයන්නේ අද දවසටත් විහිළු නම් කීයක් තිබුණාද නේද? පත්තරේ ගියපු තොරතුරු වලින්ම ජනතා සේවකින් කියන දේවල්. අපේ අවධානය දවසේ පද 4ට
දෙවියන් බුදුන් සිහි කර දස අතේ වැඳ දින ගණනක් ගෙවා තෙල් පොලිමේ හිඳ ටෝකන් එක පමණි ලැබුණේ අනේ අද ටෝකන් එකට කවදා තෙල් ලැබේවිද විදුර අබේනායක එහෙම කියනවා අපිටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි ටෝකන් එකට කවදා තෙල් ලැබේවිද කාටුන් එකක් තියෙනවා පුරවැසියා තෙල් ටැංකිය ළඟ ඉන්නවා තෙල් ටැංකියේ පොම්පේ බිම ඔන්න නැවක් එනවා නෑ නෑ අද එන්නේ නෑ හරියට දිනයක් කියන්න බෑ සමා වෙන්න අපිට ඕව තමයි අපේ පාලකයන්ගෙන් දැන් ඇහෙන්නේ එච්චරම තමයි අපි යනවා දිවයින පුවත්පතට දිවයින පුවත්පතේ Facebook කාටුන් එකටයි අවධානය යොමු කරන්නේ ජනක රත්නායක කියනවා ආණ්ඩුව තෙල් මිල වැඩි කරපු එක වැරදිලු පස්සිකේයි දන්නේ අධික මහන්සිය ආතේ හෙට්ටු නිසා එහෙම කියවුණා කියලා දිවයින පුවත්පතේ අතුල් පිටුවටයි අපි අවධානය ඕකයි තත්ත්වය කොහොමද කියලා බලමු අද ඉන්දන නැතුව වැඩ ටික යද්දී පල් වෙමින් කංචන බැනුම් අහනවා නොඑක් අන්දමින් දෙයියෝ මාව බේරුවා කියා යන්තමින් ගම්මන් පිළ ගෙදර ඉන්නේ පින් දෙමින් නැත්තම් ඉතින් ওই ටික ඔක්කොම අහගන්න වෙන්නේ ගම්මන් පිළට තමයි ඒ විදිහටම හිටියන ආතාපේ කවි පන්තියත් අද සූදානම් රටේ තියෙන නොයෙකුත් ජර මර අස්සේ ක්‍රෙඩිට් කාඩ් වල පොලියත් නග්ගාලා මහ බැංකුවෙන් දුන්නම එම නිවේදනේ ආතා අපේ කීවා හොඳ කතාවක් උද්දමනේ නගී හැටහුට හමාරට ඉන්දන නැතුව පල්වන්නේය මේ රට ණයපත් මිලත් නග්ගා නියම ගානට මහ ජනතාව ඇද දැම්මේ පාරට ඔව් අද මහ ජනතාව ඉන්නේ පාරෙමයි ආසාවකට නෙමෙයි නේද යතරතුරේ අපි යනවා ශ්‍රී සමයන් කාටුන් එකට තෙල් ඇමති එක පොලිම දෙක කළා බං ඒ කිව්වේ තුණ්ඩුව ගන්න දවසක් ඉන්න ඕන තෙල් ගහ ගන්න දවසක් ඉන්න ඕන ඔන්න ඇමතිතුමාගේ වැඩේ අපි දැන් ඉතින් හැමදාම පාරේ යතරතුර අපි යනවා අරුණ පුවත්පතට හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එක යූරියා නැවත් ප්‍රමාදයිලු බං ගොවියන්ටත් ටෝකන් දෙයිද සර් කියලා තමයි අහන්නේ. අන්තිමට හැමතැනටම ටෝකන් එයි වගේ තත්ත්වයක් තමයි අපිට පේන්නේ. අරුණ පුවත්පතේ තවත් සුවිශේෂීම කවියක් ගපිරිගේ කවිය. ගවහා අශ්වරත සේවාවක්. එයයි දවසේ තේමාව. ගවහා අශ්වරත සේවාවක් ආරම්භයි මුලදී යාපනයේ දිස්ත්‍රික්කයේ පමණයි. දුටුවම නම් පුවත තනි ඇහැටම ඇඬුණයි ලොක්කෝ ගෙනත් දුන් සංවර්ධනේ කොහොමයි 2500 ඉතිහාසය කියලා ආඩම්බර වෙන්න ජනතාවට කියලා ඉල්ලන්නට මාළු ගඟ දිය බොර කරලා මුන් කළ විනෙන් මුළු රට එක තැන හිටලා රට යන්නෙම නෑ එක තැන ඉන්නේ ඉන්න තැන පල්ලෙහාට යයිද කියන තත්ත්වය තමයි අපිට තියෙන බය අංජනම බලන්න ලෑස්ති වෙන්නේ ඉන්දන මෙන්ම හැම බඩුවෙම මිල වැඩිය පොදු ජනතාව පහලට අඩියෙන් අඩිය තරවන නමුත් අද මුදලාලිගේ මඩිය එතනම තමා දුප්පත් අපගේ පඩිය මුදලාලිගේ මඩිය තර වෙනකොට පඩිය අපේ එතෙන්ට තමයි එකතු වෙන්නේ අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න පංකජ රුවින්දගේ සරදම් කාටුන් එකයි දැන් අපි තෝරා ගන්නේ. බෙහෙත් නැ පරිස්සම් වෙන්න කියලා GMOA එක කියනවා කියලා කියනවා. එතකොට අපි අහන්න ඕනේ GMOA එක කියන එකද කෙහෙලිය කියන එකද කියලා අහනවා. එක අය එක කතා කියනවා. අපි මොනවාද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා වගේ තත්ත්වයක් තමයි වර්තමානයේ අපිට දකින්නට තියෙන්නේ. සුවාරිස් කාටුන් එක දාසහපු වලනගේ අනබරයක් ගහමින් යනවා ඇමති කෙනෙක් අසව් පොලිම් වල ඉන්න එපා නැවක් පේන්නවත් නැහැ කියලා. ඉතින් කවුද ඒ වගේ අනබර ගහන කියලා ඔබට මම අලුතෙන් කියන්න ඕනේ නැහනේ. විශේෂ භාර අමාත්‍යවරයා තෙල් ගැන ඒ විදිහට කියනවා. ඒ තුමා කාටුන් එක රෝහලට ගිය දිසාපතිනියව තෙල් දුන්නේ නැහැ කියලා සේවකයෝ සිරාඩස්සියට ගත්තලු බං කියලා කියනවා. මදයි ඔයින් ගියා බැරි වෙලාවත් තෙල් නැම තියා නම්
නැවක් එනකන් තියාගනී කියලා කියනවා. තෙල්ලම තියනනම් එහෙම ඉතින් නැවක් එනකන් මිනිස්සු තියාගනී. මොකද මිනිස්සු ඉන්න තත්ත්වය, ඉන්න අපහසුතාවය, ඉන්න දුෂ්කරතාවය දන්නේ මිනිස්සු විතරයි. අමතිලාට නම් තවමත් දැනිලා නැද්ද වගේ. අපිට තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය ඕකයි. කොහොම නමුත් මොන ප්‍රශ්න තිබුණත් අපි උත්සාහ කරමු මනස නිරවුල්ව තියාගන්නට, ඉදිරියට මුහුණ දෙන්නට. වර්තමානයේ මනසිනුත් කඩා වැටුණොත් එහෙම ඉදිරිය තවත් භයානක වෙන්න පුළුවන්. හැකි හැම ලෙසම උත්සාහ කරමු ළඟපාතින් අනිත් අයටත් උදව් කරගෙන යහපත්ව යමක් ගැන සිතන්නට. ඔබට යහපත් වූ දවසක් ප්‍රාර්ථනා කරනවා. හෙටත් උදෑසන 6:30ට සියද පත්තරෙන් අපි ඔබ මුණ ගැහෙන්න සූදානම්. හැමට යහපත් වූ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.